ශ්‍රිතයක අර්ථ දැක්වීම. ශ්‍රිතයක අර්ථ දැක්වීම. ශ්‍රිතයක අර්ථ දැක්වීම. ඕනෑම x ලියගන්න ඕනෑම x කුලකයක සිට ඕනෑම y කුලකයකට වූ ඕනෑම x කුලකයක සිට ඕනෑම y කුලකයකට වූ සම්බන්ධයක සම්බන්ධයකට x කුලකයෙහි වූ සෑම අවයවයක්ම x කුලකයෙහි වූ සෑම අවයවයක්ම y කුලකයෙහි වූ අනන්‍ය කියන්නේ එකම එක අනන්‍ය අවයවයකට සම්බන්ධ වේනම් x කුලකයෙහි වූ සෑම අවයවයක්ම y කුලකයෙහි වූ අනන්‍ය අවයවයකට සම්බන්ධ වේනම් මෙවැනි සම්බන්ධයක් ශ්‍රිතයක් ෆන්ක්ෂන් ශ්‍රිතයක් යයි කියනු ලැබේ. x සහ y කුලක තාත්වික සංඛ්‍යා කුලකය තුල අර්ථ දක්වා ඇතැයිද සලකන තාත්වික සංඛ්‍යා කුලකය තුල අර්ථ දක්වලා තියෙනවා x කියලා කුලකෙ. x කුලකයට ශ්‍රිතයේ වසම ඩොමේන් ඒ කියන්නේ මේ x කුලකය තුල තියෙන අවයව වලට තමයි අපි කියන්නේ වසම කියලා. ඩොමේන් යයිද y කුලකයේ අනුරූප අවයව මගින් y කුලකයේ අනුරූප අවයව මගින් ඇතිවන කුලකයට මෙන්න මේ y කුලකයේ අවයව මගින් ඇතිවන කුලකයට අපි කියන්නේ පරාසය රේන්ජ්
පරාසය යයි ද කියනු ලැබේ. අපි බලමු දැන් ඔන්න මෙහෙම P Q R කියලා අවයව ටිකක් තියෙනවා X කුලකේ. ඒ වගේම Y කුලකයේ තියෙනවා A B C D E F ඔන්න ඔය වගේ. දැන් අපි හිතමු මෙහෙම XY කියලා ශ්‍රිත දෙකක් තියෙනවා. XY කියලා කුලක දෙකක්. XY කියලා කුලක දෙකක්. හොඳේ? ශ්‍රිත දෙකක් නෙමෙයි. එක ශ්‍රිතයයි තියෙන්නේ. කුලක දෙකක්. දැන් ඔන්න අපි හිතමු මෙන්න මේ ශ්‍රිතයට. අපි හිතමු මේ ශ්‍රිතයට. අපි හිතමු උදාහරණයක් වගේ එම ශ්‍රිතයට මේ P ආදේශ කරනවා. එතකොට එන්නේ A. Q ආදේශ කරත් A එනවා. එම ශ්‍රිතයට R ආදේශ කරාම එනවා B. එතකොට මෙන්න මේ AB කියන කුලකය ලියා ගන්නකො කොයි විදිහට කඳ ගන්නද? මෙන්න එතකොට මෙන්න මේ AB කියන අවයව ඇතුළත් කුලකය දැන් P අවයවය ආදේශ කරාම ලැබෙන්නේ ප්‍රතිබිම්බය A. Q ආදේශ කරත් A ලැබෙනවා. R ආදේශ කරාම ලැබෙන්නේ B. අන්න ඒ ප්‍රතිබිම්බය කියලා කියනවා. වසමෙහි පිහිටි මෙවැනි සියලු අවයවවල ප්‍රතිබිම්බ කුලකය අපි කියනවා ශ්‍රිතයේ පරාසය. දැන් Y කුලකය තුල වසමෙහි ඇති අවයව හා සම්බන්ධ නොවූ තවත් අවයවක් තියෙනවා. C D E F කියන ඒවා වසමෙහි අවයවත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ වගේ ඒවාත් තියෙන්න පුළුවන්. නමුත් වසමෙහි තියෙන සෑම අවයවයකටම අනුරූප අවයවයක් මේ Y කුලකේ තියෙන්න ඕන. Y කුලකේ තියෙන්න පුළුවන් මේ X කුලකයට එක්ක සම්බන්ධ නොවෙච්ච එක. දැන් අපි මෙන්න මේ Y කුලකය තුල වසමෙහි ඇති අවයව හා සම්බන්ධ නොවෙච්ච අවයවයක් තියෙන්න පුළුවන්. Y කුලකයට කියන්නේ ශ්‍රිතයෙහි සහවසම කියලා. සහවසම. කෝඩමේ පරාසය කියන්නේ මේ ටිකට. සහවසම කිව්වහම වසමෙහි අවයවත් සමග සම්බන්ධ නොවෙච්චක් තියෙන්න පුළුවන්. සහවසමේ වසමෙහි අවයවත් සමග සම්බන්ධ නොවූ අවයවත් තියෙන්න පුළුවන්. Yට කියන්නේ ශ්‍රිතයෙහි සහවසම. X කුලකය වසම Y සහවසම කෝඩොමේ සහවසම කෝඩොමේ ලියාගමු අපි X කුලකයේ දැන් කුලක නම් කරන්නේ කැපිටල් ලකුණු මගින්. X කුලකයේ P අවයවයට අවයව ලියන්නේ සිම්පල් ලකුණු මගින්. X කුලකයේ P අවයවයට අනුරූප Y කුලකයේ අවයවය A වේ. සිම්පල් A. අනුරූප අවයවය සිම්පල් A වේ.
මෙහි සිම්පල් A යන්නට සිම්පල් A යන්නට පීහිදි ශ්‍රිතයේ අගය පීහිදි ශ්‍රිතයේ අගය නැතහොත් පීහි ප්‍රතිබිම්බය යයි කියනු ලැබේ. පීහි ප්‍රතිබිම්බය යයි කියනු ලැබේ. දැන් වෙනම පේලියකින් ලියන්න වසමෙහි පිහිටි වසමෙහි පිහිටි මෙවැනි වසමෙහි පිහිටි මෙවැනි සියලු අවයවවල වසමෙහි පිහිටි මෙවැනි සියලු අවයවවල ප්‍රතිබිම්බ කුලකය ශ්‍රිතයේ පරාසය බව පැහැදිලිය. පරාසයට අයිති AB කියන අවයව ශ්‍රිතයේ පරාසය. වසමෙහි පිහිටි සියලු අවයවවල ප්‍රතිබිම්බයන්ගෙන් සමන්විත කුලකය ශ්‍රිතයේ පරාසය. වෙනම පේලියකින් ලියන්න Y කුලකය කැපිටල් Y කුලකය තුල වසමෙහි අවයව හා සම්බන්ධ නොවූ වෙනත් අවයව තිබිය හැකිය. ඒ අනුව Y කුලකයට ශ්‍රිතයේ සහවසම කෝඩමේ ශ්‍රිතයේ සහවසමයයි කියනු ලැබේ. දැන් අපිට පේනවා ශ්‍රිතයක පරාසය එම ශ්‍රිතයේ සහවසමෙහි උපකුලකයක් වෙනවා. පරාසය සහවසමෙහි උපකුලකයක්. ලියන්න පරාසය ශ්‍රිතයක පරාසය එම ශ්‍රිතයේ සහවසමෙහි උපකුලකයක් සබ්සෙට් එකක් උපකුලකයක් වේ. දැන් අපි ශ්‍රිත වලට කියන්නේ ෆන්ක්ෂන්ස් කියලා. ශ්‍රිත
F ශ්‍රිතයේ වසම. දැන් අපි අංකණයෙන් දැක්වුවොත් functions කියන නිසා F ශ්‍රිතයේ වසම domain of F df පරාසය range of F පරාසය RF F කියන ශ්‍රිතයේ පරාසය සහවසම codomain of F මගින් අංකණය කෙරේ. ලියන්න ශ්‍රිතයක වසමෙහි ඇති සෑම අවයවයක්ම පරාසයෙහි ඇති අනන්‍ය අවයවයකට සම්බන්ධ විය යුතුය. ලියන පහත සම්බන්ධය ශ්‍රිතයක් වේද? පහත සම්බන්ධය ශ්‍රිතයක් වේද? මේක ශ්‍රිතයක් වෙනවද? ඔව් අත උස්සන්න ගන්න කට්ටිය. ශ්‍රිතයක් වේද? නෑ. මොකද වසමෙහි මේ x ගේ තියෙනවා y එක්ක සම්බන්ධ වෙච්ච නැති අවයවයක්. අන්න එහෙනම් ශ්‍රිතයක් නොවේ. y ගේ තියෙන්න පුළුවන් x එක්ක සම්බන්ධ නොවෙච්චා. නමුත් x ගේ තියෙන්න බෑ. ශ්‍රිතයක් නොවේ. දැන් මෙන්න මේ ප්‍රශ්නේ බලමු අපි. මෙහෙම බලමු. x කුලකයේ තියෙනවා 1 2 3 4. y තියෙනවා 1 4 9 10. 1 4 9 10 25. යන කුලක මේකේ සම්බන්ධය තමයි හි වර්ගය වේ. සම්බන්ධය ඕකයි. x කියන කුලකයේ තියෙනවා 1 2 3 4. y ගේ තියෙනවා 1 4 9 10 25. සම්බන්ධය තමයි e
වර්ගය වේ. සම්බන්ධය දැන් බලමු ශ්‍රිතයේ වසම ශ්‍රිතයේ වසම ශ්‍රිතයේ වසම කියන්න බලන්න වසම මොකද්ද කියන්නේ ශ්‍රිතයේ වසම වසමට අයත් අවයව මොනවද ශ්‍රිතයේ වසම ඔව් 1 2 3 4 වසම පහක් නැහැ තියෙන්නේ 1 2 3 4 විතරයි දැන් එකෙහි ප්‍රතිබිම්බය එකයි එකෙහි ප්‍රතිබිම්බය එකයි මොකද එකේ වර්ගය එක වේ දෙකෙහි ප්‍රතිබිම්බය හතරයි දෙකෙහි ප්‍රතිබිම්බය හතරයි දෙකේ වර්ගය හතරයි තුනේහි ප්‍රතිබිම්බය 9යි ඒ කියන්නේ මේ x කී වර්ගය තමයි y වෙන්නේ කී වර්ගය වෙන්නේ 4 වරක් 4 16යි හතරෙහි ප්‍රතිබිම්බය 16යි හතරෙහි ප්‍රතිබිම්බය 16යි දැන් මේ අනුව ශ්‍රිතයේ පරාසය මොකක්ද ශ්‍රිතයේ පරාසය රේන්ජ් එක ඔව් කියන්න පරාසය කියන්න ඔව් ගොඩක් හොඳයි 1 4 9 16 සහවසම කියන්න බලන්න ශ්‍රිතයේ සහවසම 1 4 9 16 25 දැන් එහෙමනම් ඔයාලට ශ්‍රිතයේ වසම පරාසය සහ සහවසම දැන් අපි ශ්‍රිත අංකණය කරමු ලියා ගන්න ශ්‍රිතයක අංකණය ශ්‍රිතයක අංකණය වසම x වසම x වසම x සහවසම y ද සහවසම y ද වූ ශ්‍රිතයක් F සම්බන්ධය F සම්බන්ධය F සම්බන්ධය මගින්
F සම්බන්ධය මගින් අර්ථ දක්වා ඇත. එවිට F මගින් X කුලකය Y කුලකය තුලට අනුරූපණය කරන්න. Y කුලකය තුලට අනුරූපණය කරන්නේ ඇයි කියනු ලැබේ. අපි යන්නේ ඒක මේ විදිහට ලියන්නේ. F X ඔන්න X කුලකය Y කුලකය තුලට අනුරූපණය කරනවා. F කියලා ටික දෙකක් තියලා X කුලකය Y කුලකය තුලට අනුරූපණය කරන්නේ. මේ විදිහට තමයි අංකණය කෙරෙන්නේ. වෙනම ලියන්න X යනු සිම්පල් X යනු X හි වසමේ යම් අවයවයක් නම් X හි වසමේ යම් අවයවයක් නම් F යටතේ ඒ කියන්නේ කිසියම් සම්බන්ධයක් අපි F කියනවා ෆන්ක්ෂන් එක. F යටතේ X හි ප්‍රතිබිම්බය F යටතේ X හි ප්‍රතිබිම්බය Fx මගින් අංකණය කරා. Fx ඒ දීපු ශ්‍රිතයට කිසියම් x කියන අගය ආදේශ කරාම ලැබෙන වටිනාකම Fx මගින් අංකණය කෙරේ. වෙනම පේලියකින් ලියන්න F යටතේ x හි ප්‍රතිබිම්බය F යටතේ x හි ප්‍රතිබිම්බය y නම් x කියන අගය ශ්‍රිතයට ආදේශ කරාම ලැබෙන අගය y නම් y සමානයි fx යනු x හිදී f ශ්‍රිතයේ වටිනාකමයි. Y පරායත්ත විකල්ය. F මගින් ශ්‍රිතයක් අංකණය කරනවා. කැපිටල් X හෝ Y හි අවයවයක් වෙන්නේ නැහැ F කියන ශ්‍රිතය. ඒ වගේම fx යනු fx කියන්නේ මේ f ශ්‍රිතය යට
යටතේ x ප්‍රතිබිම්බය. ඒක y හි ඇති අවයවයක්. y සමානයි fx x ආයත්ත විකල්ය y පරායත්ත විකල්ය. ශ්‍රිත නිරූපණය කරන විවිධ ආකාර තියෙනවා. ශ්‍රිත නිරූපණය කරන විවිධ ආකාර. එක සමීකරණයක් මගින් අපි හිතමු මෙහෙම f